නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සක්ක සංයුත්තේ සදාම් සාකච්ඡාව අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් යස ඉසුරුමත් භාවයට පත්වන්න ජීවිතයේ දිනන්න ඒ වගේම සුගතිය පිණිස නිවන පිණිස මේ සියල්ල පිණිසම වීරිය පවත්වන්න උත්තාන වීරයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් මේ පිළිබඳව දහම් කරුණු මේ දිනවල අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාළ. ඉතින් අදත් අපිට එවැනි දහම් කරුණු රාශියක් දැනගන්න අවස්ථාව ලැබෙදී ගරුතර මහා සංඝරත්නය අපට අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුනේ. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අනුරාධපුර ඥානිකුලම ධර්මාලංකාර මාවතේ පදිංචි පෙබරවාරි මාස 1 වෙනි දින අද දින 75 වන උපන්දිනයේ යෙදුන එන්.වී. සෝමපාල මහත්මයාට සෙත් පැතීමේ අරමුණ ඇතිව පින්වන්ත බිරිඳ සහ පින්වන්ත දරුවන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන ඒක රාශි කරගෙන ඔබ හැමදෙනාම කැටුව අද දවසෙත් සක්ක සංයුක්තයේ දහම් සාකච්ඡාව ආරම්භ කරන්න අපි සූදානම්. ස්වාමීනි වීරිය පිළිබඳව මේ දිනවල අපි බහුල වශයෙන් කතා කරන්නට යෙදුණා. ඉතින් අදත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ වන්දනා කරලා අපි ආරාධනා කරගන්නම්. අපට අනුශාසනා කරන සේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපි සාකච්ඡා කරමින් හිටියේ සුවීර සූත්‍රය ආශ්‍රයෙන් සක්දෙවිඳු සුවීර දිව්‍යපුත්‍රයාට කම්මැලි නොවි වීරිය ඇතුව ජීවිතය ජය ගන්න කියලා කියපු ඒ ගාථා ටික ආශ්‍රයෙන් තමයි අපි කතා කරගෙන හිටියේ. ඒකෙදී සක්දෙවිඳු කියනවා මේ කම්මැලි වෙලා ඉඳලා අලසව ඉඳලා කිසි වීරියක් නැතුව ඉඳලා ජය ගන්න පුළුවන් තැනක් නැහැ කියලා කොහෙවත්. එහෙමයි ස්වාමී. ඒතර මහත්තයා දැන් භාග්‍යතුන් වහන්සේත් හරියට ගිහි ජීවිත උනන්දු කරලා තිනවා. හොඳට හරියම්ම කරන්න. හොඳට කන්න බොන්න. උනන්දු කරලා තිනවා. එහෙමයි. දැන් ගොඩක් අයට අදහසක් තියෙනවා මේ ධර්ම හැසිරෙද්දී ලස්සන අඳින්න පළඳින්න ඉන්න හොඳ නැහැ. කාලා බීලා ඉන්න හොඳ නැහැ. එහෙම සමහරට අදහසක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ චුට්ටක් ඇති ජීවත් වෙන්න කියලා. එහෙමයි. බුදුන් වහන්සේ එහෙම දේශනා කළා නැහැ. අද අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. බුදුන් වහන්සේ දේශනා කරමත් මේ කාම්භෝගී කියන සූත්‍රයේදී අනාථපිණ්ඩික සිටුතුමාට තමයි සූත්‍රය දේශනා කරන්නේ. ඒකේ මේ ගිහි කෙනෙක් මොන වගේද හරියම්ම කරන්න ඕනි කොහොමද විපෑදම් කරන්න ඕනි වෙනම ආකාරයකට දේශනා කරා. එහෙමයි. කාම භෝගී කියන සූත්‍රය අංග 3කයි තියෙන්නේ. භාග්‍යවතුන් දේශනා කරනවා කවුද අනාථපිණ්ඩික සිටුතුමාට දසීමේ ගහපති කාම්භෝගී සන්තෝ සවිජ්ජමන ලෝකස්මි ගෘහපතිය ලෝකේ කාම්භෝගීන් 10 දෙනෙක් ඉන්නවා කිව්වා. උන්වහන්සේ වුණ වර්ග කරන්නේ කාම්භෝගී කියලා කියන්නේ කාමයන් කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස පිනවමින් වාසය කරන අයට. එහෙමයි. ඒ කියන්නේ පංචකාම අරමුණු කියලා අපි කියනවනේ කාම ගුණ. එහෙමයි ඒ ස්වාමී. කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒතර ඒවම හිතලා සතුට වෙනවා. ඒකත් කාම්භෝගී එතකොට. ඒතර ගිහි ජීවිතය කියලා කියන්නේ සම්පූර්ණ කාම්භෝගී ජීවිතයක්. ඒ ඉතින් නයිස්කම්යක් කරගෙන ගමනක් නෙවෙයිනේ. එහෙමයි. නේද? එතකොට භාග්‍යවතුන් දේශනා කරනවා එවැනි කාම්භෝගීන් 10 දෙනෙක් ඉන්නවා කියලා ලෝකේ. මොනවද ලස්සනට වර්ග කරලා තියෙනවා බලන්න. ඔන්න යා ආදායම උපේන හැටිත් වියදම් කරන හැටිත් පදනම් කරගෙන තමයි මේ වර්ග කිරීම කරන්නේ. බුදුනා දේශනා කරන ඉද ගහපති ඒකච්චෝ කාම්භෝගී අදම්මේන භෝගේ පරිේසති සහසේන ගෘහපතිය ඇතම් ගිහි කෙනෙක් ඉන්නවා කියනවා එයා කොහොමද ධර්මයේ ආදායම උපයන්නේ අධාර්මිකවත් සැහැසිලසත් මොනාරි වංචාසගත ක්‍රියාවලින් වැරදි වැඩ වලින් තමයි හම්බ කරන්නේ කොටින්ම අධාර්මිකව අදම්මේන භෝගේ පරිේසිත්වා ඔය විදිහට අධර්මයෙන් සැපසම් මේ භෝග සම්පත් හොයලා සැහැසිලස වැරදි ක්‍රම වලින් හොයලා න අත්තානං සුකේත පිනේති. එයා තමව පෝෂණය කරන්නේ නැහැ කියනවා. පිනවන්නේ නැහැ. ඒ කියන්නේ එයා කාලේ ඉඳලා හොඳට ඉන්නේ නැහැ තමන්. ඊට පස්සේ කියනවා න සංවිභජති. එයා දම්පැන් දෙන්නෙත් නැහැ. බෙදලා දෙන්නේ නැහැ අනිත් අයට. එහෙමයි. න පුඤ්ඤානි කරෝති. පින් කරන්නේත් නැහැ කිව්වා. ඕන එක જાතිය මිනිස්සෙක්. එයා අධාර්මිකව හම්බ කරලා වැරදි ක්‍රම වලින් හම්බ කරලා
තමන් හොඳට පරිභෝග කරලා ඉන්නෙත් නැහැ. තම සැප විඳින්නේ නැහැ. කියන්නේ මෙහෙම ඉන්නවට සල්ලි වලට මහ වැඩිච්ච මිනිස්සු ඉන්නවා. එහෙමයි ස්වාමී. සල්ලි හම්බ කරනවා පොත්තල දානවා. තමන් කන්නේ බොන්නේ නැහැ හරියට. දෙන්නේ නැහැ, පිනක් දහමක් කරන්නේ නැහැ. ඔන්න එක්කෙනෙක් මේ. ඊළඟට දෙවෙනි කෙනා භාග්‍යවතුන් දේශනා කරනවා මේක හොඳට අහගෙන ඉන්න හරි ලස්සනයි මේ සූත්‍ර දේශනාව. ඉදපන ගහපත ඒකච්චෝ කාම්භෝගී අදම්මේන භෝගේ පරියේසති සහසේන. කෙනෙක් ඉන්නවා අධාර්මිකව සැහැසි ලෙස වැරදි ක්‍රම වලින් ආදායම උපයනවා. එහෙම උපයලා අත්තානං සුකේති පිනේති. තමන්ව සපුවත් කරනවා. පිනවනවා. ඒ කියන්නේ මම හොඳට කාලා ඇඳලා වාහනය පාවිච්චිලා ගෙදරක් හදන් ඉන්නවා. න සංවිභජති. හැබැයි දෙන්නේ නැහැ කිනත් අයට. එහෙමයි. තම්පෙන් දෙන්නේ නැහැ. න පුඤ්ඤානි කරෝති. පින් කරන්නේත් නැහැ කියනවා. නේ දෙන්නයි. එහෙමයි. තුන්වෙනි කෙනා භාග්‍යවතුන් දේශනා කරනවා ඉදපන ගහපති ඒකච්චෝ කාම්භෝගී අදම්මේන භෝගේ පරියේසති සහසේන. එයා අධාර්මිකවත් සැහැසි ලෙසත් වැරදි ක්‍රම වලින් ආදායම උපයලා හරි හම්බ කළා. එයා කොහොමද අත්තානං සුකේති පිනේති. තමාවත් හොඳට පිනවනවා. ඒ සතුටින් ඉන්නවා එයා කාලේ ඇඳලා. සංවිභජති. බෙදලත් දෙනවා මිනිසුන්ට. එහෙමයි. දන් දෙනවා. පුඤ්ඤානි කරන්ති. පින් දහමුත් කරනවා. ඒතර මෙයා 아무තු කෙනෙක් දැන් හම්බ කරන්නේ අධාර්මිකව මේ හැබැයි තමුත් කාලෙ ඉන්න ගමන් දම්පැන් දීලා පින් දහමුත් කරනවා. එහෙමයි. හම්බ කරන්නේ හැබැයි අධාර්මිකව. ඔන්න අධාර්මිකව හම්බ කරන 3 දෙනයි. ලස්සන වර්ක් කරනවා. එහෙමයි. අධාර්මිකව හම්බ කරලා වියපාදම් කරන ආකාරය අනුව 3 දෙනෙක් උන්වහන්සේ වර්ක් කරා. බෙදලා දැක්වා. එහෙමයි. අධාර්මිකව හම්බ කරලා එක්කෙනෙක් ඉන්නවා. තමන් කන්නේ බොන්නේ නැහැ, පින් දහම් කරන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා අධාර්මිකව හම්බ කරලා තමන් කාලා බෙල ඉන්නවා, පින් දහම් කරන්නේ නැහැ. හොඳ දෙයකට යොමු කරන්නේ නැහැ. තුන්වෙනි කෙනා අධාර්මිකව හම්බ කරලා තමනුත් පෝෂණය වෙලා, තමුත් කාලා බෙල ඉන්න ගමන් දම්පැන් දීලා පින් දහමුත් කරනවා කිව්වා. ඔන්න අධාර්මිකව හම්බ කරන 3 දෙනයි. ඊළඟට භාග්‍යවතුන් දේශනා කරනවා දැන් 10ක් ඉන්නවා කියවනේ. ඉදපන ඒකච්චෝ කාම්භෝගී ධම්මා ධම්මේන භෝගේ පරියේති. සහසේනපි අසහසේනපි. තව කෙනෙක් ඉන්න ආදායම උපයනවා, ධාර්මිකවත් උපයනවා, අධාර්මිකවත් උපයනවා. එයා දෙකම කරනවා. එහෙමයි. ධාර්මික විදිහට හරි හම්බ කරන එක කරනවා, අධාර්මිකවත් කරනවා. වැරදි ක්‍රම වලින් ආදායම් උපයනවා, හරි ක්‍රම වලින් ආදායම් උපයනවා. දෙකෙන් මෙයාට ආදායමක් තියෙනවා. මේ සමාජයේ ඉන්න අයනේ මේ පුණාසේ ලස්සට වර්ක් කරන්නේ. කියනවා එහෙම ආදායම් උපයලා මෙයා න අත්තාන සුකේති පිනේති. යා තමන්ව සතුට කරවන්නේ නැහැ, පිනවන්නේ නැහැ. කාලඳලා ඉන්නේ නැහැ ලස්සනට. බෙදලා දෙන්නෙත් නැහැ, පින් දහමක් කරන්නේත් නැහැ ඒ සල්ලි වලින්. හම්බ කරන විතරයි. ඊට පස්සේ දැන් අන කලින් 3 දෙනෙක් දේශනා කරන අධාර්මික හම්බ කරන්නේ. දැන් මෙතනත් 3 දෙනෙක් ඉන්නවා ධාර්මිකවත් අධාර්මිකවත් සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් හම්බ කරන්නේ. දෙවෙනි කෙනා තමයි යා අධාර්මිකවත් ධාර්මිකවත් හම්බ කරලා සැහැසි ලෙසත් සැහැසි නොවන ලෙසත් හරි ක්‍රම වලින් හම්බ කරලා බුදුනා දේශනා කරනවා යා අත්තාන සුකේති පිනේති. තමන්ව හොඳට පෝෂණය කරනවා. මේ මිනිස්සේ කාලේ ඇඳලා ඉන්න හොඳට. හැබැයි දෙන්නේ නැහැ. පිනක් දහමක් කරන්නේත් නැහැ කියනවා. එහෙමයි. මොන දෙවෙනි කෙනා. තුන්වෙනි කෙනා භාග්‍යවතුන් දේශනා කරනවා ගෘහපතිය කෙනෙක් ඉන්නවා ධාර්මිකවත් අධාර්මිකවත් හම්බ කරනවා, සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් හම්බ කරලා එයා අත්තාන සුකේති පිනේති. තමන් හොඳට පෝෂණය කරනවා. සංවිභජති. බෙදලත් දෙනවා, දම්පැන් දෙනවා, පුඤ්ඤානි කරොන්ති. පිනුත් හොඳට කරගන්නවා කියනවා. දැන් මේක ටික හරි ලස්සන බුදුන් වහන්සේ ඉස්සරහට තව විස්තර කරනවා. ඊළඟට ඔන්නේ 3 දෙනෙක් ඉවරයි ධාර්මිකවත් අධාර්මිකවත් හම්බ කරන්නයි. කලින් 3 දෙනෙක් බුදුන් වහන්සේ වර්ක් කරා අධාර්මික විතරක් හම්බ කරන්නේ. ඊළඟට බුදුන් වහන්සේ 3 දෙනෙක් ගන්නවා කොහොමද? ඉදපන ඒකච්චෝ කාම්භෝගී ධම්මේන භෝගේ පරියේසති. ධාර්මික විදිහට හම්බ කරනවා. වැරදි ක්‍රම වලින් නෙවෙයි. අසහසේන සැහැසි ලෙසත් නෙවෙයි. නිවැරදි ක්‍රම වලින් තමයි හරි හම්බ කරන්නේ. හැබැයි එහෙම හරි හම්බ කරලා න අත්තාන සුකේති පිනේති. මේ මිනිස්සයා හරියට කාලේ ඇඳලා ඉන්නේ නැහැ. උපයන්නේ ධාර්මිකව. එහෙමයි ස්වාමී. හැබැයි මෙයා හරියට කාලේ ඇඳලා පෝෂණය වෙන්නේ නැහැ තමන්. න සංවිභජති. දම්පැන් දෙන්නෙත් නැහැ. න පුඤ්ඤානි කරන්ති. වෙනත් පිනක් දහමක් කරගන්නව දකින්න ලැබෙන්නේ නැහැ මෙයාගේ. උපයනවා විතරයි ධාර්මිකව. ඒ ඔන්න ධාර්මිකව උපයන 3 දෙනෙක් ඉන්නවා දැන්. එහෙමයි. ඉස්ලාම හිටියා අධාර්මිකව හම්බ කරන 3 දෙනෙක්. ඊළඟට වර්ක් කරා ධාර්මිකවත් අධාර්මිකවත් දෙවිදිරිම හම්බ කරන 3 දෙනෙක්. ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා දෙනවා ධාර්මිකව හම්බ කරන 3 දෙනෙක්. එයාගෙන් දෙවෙනි කෙනා තමයි ධම්මේන භෝගේ පරියේසති. ධාර්මිකව හම්බ කරනවා අසහසේන සැහැසි නොවන ලෙස. ඊර්වසි මෙයා අත්තාන සුකේති පිනේති. තමන් පෝෂණය කරනවා. කාලඳලින් කලින් කෙනා හැම හිටියෙත් නැහැ. එහෙමයි. මෙයා තමන් හොඳට සැප විඳිනවා.
න සංවිභජති. දම්පැන් දෙන්නේ නැහැ, න පුඤ්ඤානි කරොන්ති. පින් කරන්නේත් නැහැ. ඊළඟට තුන්වෙනි කෙනා තමයි ධාර්මිකව හම්බ කරන. එයා ධාර්මිකව හම්බ කරලා අත්තාන සුඛේති පිනේති. Taman සැප විඳිනවා. කාලේ ඇඳලා ඉන්නවා. සංවිභජති. දම්පැනුත් දෙනවා. පුඤ්ඤානි කරොන්ති. පින් දහමත් හොඳට කරනවා. එහෙමයි. හැබැයි විශේෂ වචන ටිකක් දේශනා කරන බුදුන් වහන්සේ තේච භෝගේ ගතිතෝ. එයා ඒ සැප සම්පත් වල ගැති වෙලා ඉන්නේ කියනවා. මුච්චිතෝ මත් වෙලා ඉන්නේ කියනවා. අජ්ජාපන්නක බැසගෙන ඉන්නේ කියනවා ඒ සැප සම්පත් වල. අනාදීනව දස්සාවි ආදීනව දකින්න නැතුව නිස්සරණ පඤ්ඤෝ පරිබුන්දති. මේ ලස්සන වචනයක් තියෙනවා නිස්සරණ පඤ්ඤෝ කියලා. එහෙමයි ඒ ස්වාමී. කියන්නේ දුරු කරන අදහසින් අත්තන අදහසකින් නොවි අල්ලගෙනම ගැති වෙලා මත් වෙලා බන් ගච්චිතෝ මුච්චිතෝ අජ්ජාපන්නෝ කියන්නේ ගැති වෙලා මත් වෙලා ඒකේ බැහැගෙන ආදීනව දකින්න නැතුව අත්තරින්න අදහසක් නැතුව තමයි මෙයා පරිභෝග කරන්නේ. එහෙමයි. ඔය 9 වෙනි කෙනා මාද ඛණ්ඩ තුනක් දේශනා කරන්නේ. එහෙයි. 10 වෙනි කෙනා භාගතුනා දේශනා කරනවා ඉදපන ගහපති ඒකච්චෝ කාම්බෝගී ධම්මේන භෝගේ පරියේසිති අසහසෙන්න. එයා ධාර්මිකව හම්බ කරනවා. සැහැසී ලෙස නෙවෙයි සාධාරණ ක්‍රම වලින් හම්බ කරනවා. එහෙම හම්බ කරලා අත්තාන සුඛේති බෙනෙන්ති. සමන් සැප විඳිනවා. කාලය ඇඳලා සතුටින් ඉන්නවා. සංවිභජති. දම්පැනුත් දෙනවා. ඊළඟට පුඤ්ඤානි කරොන්ති. පින් දහමුත් කරනවා. හැබැයි මෙයා තේච භෝගේ අගතිතෝ. එයා ගැති වෙන්නේ නැහැ කියන්නේ සැප සම්පත් වලට. එහෙමයි. අමුච්චිතෝ. ඒකේ මත් වෙන්නේ නැහැ කියනවා. අනජ්ජාපන්න. ඒකේ බැහැගෙන නැහැ කියනවා. එහෙමයි. ඊළඟට ආදීනව දස්සාවේ. මෙයා මේ පරිභෝග කරන ආදීනව දැක කියනවා. නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ඤති. අත්තරන අදහසින් යුතුව පරිභෝග කරන්නේ. එහෙමයි. එයා මත් වෙලා නැහැ කියන 10 වෙනි කෙනා බුදුනාස් දේශනා කරා. පුජ්‍යල 10ක් කාණ කරා. ඊළඟට මහත්තයා බුදුනාස් මේ එකිනෙක යාගෙන ආයෙ වෙන විදිහට විස්තර කරනවා කොහොමද? తත්‍ර ගහපති වයං කාම්භෝගී අදම්මේන භෝගේ පරියසති. කෙනෙක් කියන්නේ ආධාර්මිකව හම්බ කරන අර පළවෙනි කෙනා ගැන කියන්නේ. එහෙමයි ස්වාමීන්. එයා ආධාර්මිකව හම්බ කරලා සැහැසිලස හම්බ කරලා තමන්ව පෝෂණය කරෙත් නැහැ. දම්පැන් දුන්නේ නැහැ, පින් දහම් කරෙත් නැහැ. බුදුනා දේශනා කරන අයං ගහපති කාම්භෝගී තීඨානේ ගාරයියා. ඒ කාම්භෝගියට තුන් කාරණා තුනකින් ගරහන්න ඕන කියනවා. එහෙමයි. ගැරීම ලැබිය යුතුයි කියනවා. ඇයි ඒ? අදම්මේන භෝගේ පරිසිද්ධි සහසේන. එයා අධාර්මිකව හම්බ කරන්නේ. ඒ වගේම සැහැසිලිස වැරදි ක්‍රම වලින් හම්බ කරන්නේ. ඒ කාරණිය නිග්‍රහ ලැබුණා කියනවා. එහෙමයි. ඊටස් භාගතුන් දේශනා කරන අත්තනං සුඛිත පෙනෙති. මනුස්ස එහෙම හම්බ කරලා කාලෙන්දලා සැප විඳින්නේ නැහැ. ඒකටත් නිග්‍රහ කරනවා කියනවා. එහෙමයි. තමන් කාලෙන්දලා සුවසේ ඉන්නේ නැහැ කියන එකට බුදුහාම නිග්‍රහ කරනවා. හම්බ කරන කෙනෙක් ඇත්තටම සතුටින් ඉන්න ඕන කාලෙන්දලා කියන්නේ. එහෙමයි ස්වාමීන්. ඊට බුදුනා දේශනා කරනවා නැච එන සංවිභජති. යා දම්පැන් දුන්නෙත් නැහැ. නේ පුඤ්ඤානි කරොන්ති. පින් කරෙත් නැහැ. ඒ කරුණෙන් එයා නිග්‍රහ ලබනවා කියනවා. ඔය කාරණා තුනෙන් පළවෙනි කෙනා නින්දා ලබනවා. ඇයි ඒ? මොකද පළවෙනි කෙනා හම්බ කරේ අධාර්මිකව. තමන්ව පෝෂණය කරෙත් නැහැ. පිනක් දහමක් කරෙත් නැහැ. එහෙමයි. එයා නින්දා ලබනවා. ඊළඟ භාගතුනා දේශනා කරනවා දෙවෙනි කාම්භෝගී කෙනා කොහොමද අධාර්මික හම්බ කරන කෙනෙක්? එහෙම හම්බ කරලා මෙයා අත්තාන සුඛේති පිනේති. තමන්ව පෝෂණය කරනවා. පිනවනවා. සතුටින් ඉන්නවා මෙයා කාලය ඇඳලා. හැබැයි හම්බ කරන අධාර්මිකව. හැබැයි මෙයාගේ ලක්ෂණය තමයි මෙයා දම්පැන් දෙන්නේ නැහැ, පින් දහමක් කරන්නේත් නැහැ. භාග්‍යවතුන් දේශනා කරනවා මේ මිනිස්යාව දීඨානෙහි ගාරහయ్యා. කාරණා දෙකකින් කරුණ ලැබිය යුතුයි කියනවා. එහෙමයි ස්වාමීන්. ඒකෙන් ටානෙන්න පාසංසෝ. එක කරුණකින් මමසේ ප්‍රශංසා ලබන්න ඕන කියනවා. හරි ලස්සනයි කියනවා. අධර්මයෙන් හම්බ කරනවානේ. ඒකේ පළවෙනි කාරණෙන් එයා නින්දා ලැබිය යුතුයි. ගැරවීම ලැබිය යුතුයි කියනවා. ඊළඟට දේශනා කරනවා එයා දම්පැන් දුන්නේ නැහැ, පින් දහම් කරෙත් නැහැ. ඔය දෙවෙනි කාරණෙන් එයා නින්දා ලැබිය යුතුයි. ගැරවීම ලැබිය යුතුයි කියනවා. හැබැයි අත්තාන සුඛේති පින මේ සමත ගමන් කාලෙන්දල පහසෙන් හිටියනේ සතුටින්. ඒ හින්දා ඒකෙන් එයා ප්‍රශංසා ලබන යුතුයි කියනවා. එහෙමයි. බලන්න බුදුනාසර තමන්ව සතුටින් තියනවා කියන එක ප්‍රශංසා කරයි. මොකද හරියම්බ කරන දුක් මහන්සියලා හරියම්බ කරන්නේ. ඊට පස්සේ මහත්තයා භාග්‍යවතුන් දේශනා කරනවා තුන්වෙනි කෙනා අර අධාර්මිකව හම්බ කරන. එයා අධාර්මිකව හම්බ කරලා තමන්ව පෝෂණය කරනවා කියනවා. තමන්ව පෝෂණය කරනවා, දම්පැනුත් දෙනවා, පින් දහමුත් කරනවා. බුදුනාස් කියනවා මේ මිනිසයා ඒකෙන් ටානේ ගාරහయ్యා. එක කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි කියනවා. කරුණු දෙකකින් ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා. ඒ මොකද මෙයා හම්බ කරේ අධාර්මිකව.
එහෙමයි. ඒකෙන් එයා ගැරහුම් ලබනවා කියන්නේ. ඒතර මේ ගැරහුම් ලබනවා කියන හැම එකක්ම අතහරින්න ඕනේ මේ. වැරදි ඒවා. එහෙයි ස්වාමී. ඒතර මෙයා එක කරුණකින් ගැරහුම් ලබනවා මොකද්ද? අධාර්මිකව සැහැසි ලෙස මේ හම්බ කරේ. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක ගැරහුම් ලැබිය යුතුයි කියනවා. හැබැයි මෙයා එහෙම හම්බ කරලා අත්තානං සුඛේ තිබෙන්නේ තම පෝෂණය කරන්නේ. ඒක හොඳ දෙයක් කියනවා. එහෙමයි. කාලෙන්දලා ඉන්නවා කියන එක බුදුන් වහන්සේ ඉරිසියා කරේ නැහැ කාලෙන්දලා ඉන්නවා. එහෙයි ස්වාමී. සතුටින් ඉන්නවාට. එහෙමයි. ඊට පස්සේ බුදුන් දේශනා කරනවා මෙයා දම්පැන් දුන්නා පින්දහම් කරා. ඔන්න ඔය කියන කාරණා දෙකෙන් එයා ප්‍රශංසා ලබනවා කියනවා. ඔන්න අධාර්මිකව හම්බ කරපු 3 දිනක් බුදුන් වහන්සේ දේශනා කළා. ඊළඟට භාගතුන් දේශනා කරනවා ගෘහපතිය කලින් අපි කතා කරේ අධාර්මිකව හම්බ කරපු 3 දෙනා. එහෙමයි. දැන් කතා කරන්නේ ධාර්මිකවත් අධාර්මිකවත් හම්බ කරන 3 දෙනා. ඉතින් පළවෙනි කෙනා බුදුන් දේශනා කරේ අධාර්මිකවත් අධාර්මිකවත් හම්බ කළා තමන්ව සතුටින් තියන්නේ කාලෙන්දලා ඉන්නේ සතුටින්. එහෙමයි. ඒ වගේම දම්පැන් දෙන්නේ නැහැ පින්දහම් කරන්නේ නැහැ. භාගතුන් දේශනා කරන තීටානේ ගාරහయ్యා. මේ මනුස්සයා කරුණු 3කින් ගැරෙන්න ලැබිය යුතුයි කියනවා. ඒ වගේම ඒකෙන් ටානේ ප්‍රශංසා. එක කරුණකින් ප්‍රශංසා කරන්න ඕන කියන මනුස්සයාට. ඇයි ඒ? ධාර්මිකව හම්බ කරන්නේ. එහෙමයි. ඒක ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා. හැබැයි අධාර්මිකව හම්බ කරන්නේ ඒක ගැරෙන්න ලැබිය යුතුයි කියන ප්‍රතික්ෂේප කරනවා. එහෙමයි. ඒ වගේම තමන්ව පෝෂණය කරේ නැහැ කාලෙන්දලා හිටියේ නැහැ සතුටේ. ඒකටත් එයාට ගැරෙන්න ලැබිය යුතුයි කියනවා බුදුන් වහන්සේ. එහෙමයි. ඒ වගේ මෙයා න සංඋපජිති න පුඤ්ඤානි කරොන්ති. දම්පැන් දුන්නේ නැහැ, පින්දහම් කළෙත් නැහැ. ඒකෙමුත් එයා ගැරහුම් ලැබිය යුතුයි කියනවා. ඒතර මේ ධාර්මික අධාර්මික දෙකින්ම හම්බ කරන පළවෙනි කෙනා ඒ. ඊළඟට භාගතුන් දේශනා කරනවා ධාර්මිකවත් අධාර්මිකවත් හම්බ කරලා කෙනෙක් ඉන්නවා එයා අත්තාන සුඛේති පෙනේ තමන්ව පෝෂණය කරනවා සතුටින් ඉන්නවා. හැබැයි මෙයා න සංඋපජිති න පුඤ්ඤානි කරොන්ති. පින්දහම් කරන්නේ නැහැ, දම්පැන් දෙන්නේ නැහැ මහත්තයා. එහෙමයි. බුදුනා දේශනා කරනවා දීඨානේ ප්‍රශංසෝ. කරුණු දෙකකින් ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා. ඒ වගේම මෙයා දීඨානේ ගාරහయ్యා. කරුණු දෙකකින් ගැරහුම් ලැබිය යුතුයි කියනවා. මොනවාද ප්‍රශංසා ලබන්න ඕනේ? මෙයා ධාර්මික හම්බ කරන්නේ. ඒක ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා. ඒ වගේම මෙයා තමන්ව පෝෂණය කරන්නේ. කාලෙන්දලා සැපසී හිටියනේ. ඒකෙන් එයා ප්‍රශංසා කරන්න ඕනේ කියනවා. හැබැයි අධාර්මිකව හම්බ කළා. ඒ වගේම පින් කරේ නෑ, දම්පැන් දුන්නේ නෑ. ඒ නිසා යා ගැරහුම් ලැබිය යුතුයි කියනවා. ඊළඟට මහත්තයා භාගතුන් දේශනා කරන ධාර්මිකවත් අධාර්මිකවත් සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් හම්බ කරන කෙනෙක් ඉන්නවා. එයා කොහොමද අත්තානං සුඛේති පෙනේති. තමන්ව පෝෂණය කරා හොඳට සතුටින් හිටියා. ඒ වගේම දම්පැන් දුන්නා. පින්දහම් කළා. බුදුනා දේශනා කරනවා කරුණු 3කින් ප්‍රශංසා ලබනවා කියනවා. ඒකෙන් තානේ ගාරහయ్యා. එක කරුණකින් ගැරහුම් ලබනවා කියනවා. කොහොමද මෙයා හම්බ කරේ ධාර්මිකව. අන්න ඒකෙදී ප්‍රශංසා ලබන්න ඕන කියනවා. එහෙමයි. ඒ වගේම මෙයා තමන්ව පෝෂණය කරා. සුවසේ හිටිය කාලෙන්දලා. ඒකින් එයා ප්‍රශංසා කරන්න ඕන කියනවා. ඒ වගේම දම්පැන් දුන්න පින්දහම් කරා. ඒකින් එයා ප්‍රශංසා ලබන්න ඕන කියනවා. හැබැයි බුදුනා දේශනා කරනවා අධාර්මිකව හම්බ කරපු නිසා එයා යන්නේ කරුණෙන් යා නින්දා ලැබිය යුතුයි කියනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා. එහෙමයි ස්වාමී. ඊළඟට භාගතුන් දේශනා කරනවා ඔය ධාර්මිකවත් අධාර්මිකවත් හම්බ කරන ඊළඟ කෙනා ගැන ධාර්මිකව හම්බ කරන කෙනා ගැන කොහොමද ගෘහපතිය කෙනෙක් ඉන්නවා ධාර්මිකව හම්බ කරන්නේ. අපි මේක විස්තර වශයෙන් කතා කරමු. එහෙමයි ස්වාමී. එයා ධාර්මිකව හම්බ කළා න අත්තානං සුඛේති පෙනේ. තමන්ව සතුටින් තියන්නේ නැහැ. සැපසේ ඉන්නේ නැහැ. දම්පැන් දෙන්නේ නැහැ, පින්දහම් කරන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා මෙයාගේ. මොකද්ද? එකක් වර්ණනා කරනවා කොහොමද? ඒකෙන් තානේ ප්‍රශංසා. ප්‍රශංසා කරනවා ධාර්මිකව හම්බ කරන්නේ. ඒක ප්‍රශංසා කරනවා කියනවා. හැබැයි කරුණු දෙකකින් මෙයාට නිග්‍රහ කළ යුතුයි කියනවා. මොකද්ද පළවෙනි එක? න අත්තානං සුඛේති පෙනේති. තමන් සැපසේ හිටියේ නැති හින්දා. හරි පුදුමයි. ධාර්මිකව හම්බ කරන එකට අගය කරනවා කියනවා. හැබැයි මහත්තයා තමන්ව පෝෂණය කරේ නැහැනේ. තමන් සැපසේ ඉන්නේ නැති එකට බුදුන් වහන්සේ නිග්‍රහ කර යුතුයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මේ හම්බ කරන කෙනෙක් කාලේ ඉඳලා සතුටින් ඉන්න ඕනේ. නැත්තම් ලොකු මේ මුලාවක් මුලාවක් ඒ ජීවිතේ අපරාධනේ. එහෙමයි ස්වාමීනි. නේද? මොන පැවිදි ජීවිතේ ලොකු වැටක් ගහලා තියෙනවා. අපිට ගොඩක් ඇඳුම් බෑ සිවුරු 3යි තියෙන්නේ. ඇති එච්චරයි බුදුන් දේශනා කරා ඒ හොඳටම ඇති ජීවත් වෙන්න. එහෙමයි. සීමා කරා. උදේවරු විතරයි වළඳන්න පුළුවන්. ඇති කිව්වා. සීමා කරා. ගිහේට එහෙම නැහැනේ. සතුටින් කාලේ ඉඳලා ඉන්න ඕනේ. හැබැයි බලන්න අපි ගිය වැඩසටහනේ කතා කරන්නේ මේ. ඒක බැලන්ස් කරගන්න ඉඳියන්නේ. එහෙමයි. ආදායම් වියදම් බලලා ඒක ඒ මැනේජ්මන්ට් එක බුදුන් වහන්සේ වදාලානේ. එහෙමයි. ඉතින් මෙතන භාගතුන් වහන්සේ දේශනා කරන ධාර්මිකව හම්බ කරන එක නම් ප්‍රශංසා ලබන්න ඕනි. හැබැයි තමන් කාලේ ඉඳලා සතුටින් ඉන්නේ නැත්තම් ඒක නිග්‍රහ කරන්න ඕන කාරණයක් කියනවා.
ඒ බුදුන් වහන්සේ අපේක්ෂා කරා දුක් මාසෙන් හරියම්බ කරලා සුවසේ ඉන්නවා කියන එක. ගෙයක් දොරක් හදාගෙන ඇඳුමක් පැළඳුමක් ඇඳලා යාන වාහනයක් කරගෙන සතුටින් ඉන්නේ බුදුන් වහන්සේ අපේක්ෂා කළා. දීහිකාණේ ටානේ ගහරයි කරුණ දෙකකින් ගරහනවා. මොකද්ද? තමන්ව පෝෂණය කරන්නේ නැහැ යා. ඒ වගේම දම්පැන් දෙන්නෙත් නැහැ, පින් දහම් කරන්නේත් නැහැ. ඒකෙන් යා ගැරහින් ලැබිය යුතුයි කියනවා. ඊළඟට භාග්‍යවතුන් දේශනා කරන කෙනෙක් ඉන්නවා කොහොමද? ධාර්මිකව හම්බ කරන කෙනෙක්. මෙයා තමන්ව සතුටින් කාලය ඇඳලා තමන් සතුටින් ඉන්නවා. සැප විඳිනවා. හැබැයි න සංඋපජිත න පුඤ්ඤානි කරොන්ති. එයා දම්පැන් දෙන්නේ නැහැ, පින් කරන්නේත් නැහැ. බලන්න ඒකෙදි බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භූපතිර දේශනා කරනවා අනාථපිණ්ඩික සිටුමාට එයා කරුණු දෙකකින් ප්‍රශංසා ලැබිය යුතුයි කියනවා. එක කරුණකින් ගැරහුම් ලැබිය යුතුයි කියනවා. ප්‍රශංසා ලැබෙන පළවෙනි කාරණේ තමයි ධාර්මිකව හරියම්බ කරේ. ආයින්සය ප්‍රශංසා කළ යුතුයි කියනවා යාට. ඒ වගේම අත්තානං සුඛේති පෙනීති. තමන් සුවසේ කාලේ ඉඳලා ඉන්නවනේ. ඒකත් එයා ප්‍රශංසා කරන්න ඕන කියනවා. හැබැයි ඒකෙන් කාටානින් ගහරයියා. එක කරුණක් තියෙනවා යාගේ නිග්‍රහ කළ යුතුයි. ඇයි එයා දම්පැන් දෙන්නේ නැහැ. ඒ වගේම පින් දහම් කරන්නේ. ඒකෙන් ගැරෙයිලු යුතුයි කියනවා. එහෙමයි. ඊළඟට භාග්‍යවතුන් නවවෙනි කෙනා ගැන දේශනා කරනවා. තත්‍ර ගහපති තව කෙනෙක් ඉන්නවා. කාම්බෝගී කොහොමද එයා ධාර්මිකව හරියම්ම කරලා තමාව පෝෂණය කරනවා. කාලය ඇඳලා සුවසේ සතුටින් ඉන්නවා. ඒ වගේම සංවිභජති. දම්පැන් දෙනවා. පුඤ්ඤානි කරන්ත. පින් දහම් කරගන්නවා මෙයා. එහෙමයි. දැන් සාර්ථක ජීවිතයනේ මහත්තයා. එහෙසම්. ධාර්මිකව හරියම්ම කරලා තමනුු කාලය ඇඳලා සතුටින් ඉන්න ගම පින් දහම් කරනවා. සාර්ථකයිනේ. හැබැයි උදැන්ස පොඩි කාරණයක් විතර ඉස්මතු කරනවා. නෑ එතකින්ම සාර්ථක නෑ කියලා. කොහොමද? මේක හොඳ කාරණයක් මේ ගිහි ජීවිතය ගත කරන අයට ධාර්මිකව හරියම්ම කරනක ප්‍රශංසා ලබනවා. ඒ වගේම යා කාලෙන්ල සතුටින් ඉන්නවා. එහෙමයි. සැපසේ ඉන්නවා. බුදුන් වහන්සේ ඒකත් ප්‍රශංසා කරනවා. හොඳයි බොහොම හොඳයි කියලා එහෙම ඉන්නේ. ඊට පස්සේ පින් දහම් කරනවා. ඒකත් හොඳයි. දම්පැන් දෙනවා. ඒකත් හොඳයි කියලා ප්‍රශංසා කරා. හැබැයි මෙන්න මේ එක කරුණක් තියෙන බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒකෙන් තාහනේන ගාරයි. එක කරුණකින් ගැරහින් ලැබිය යුතුයි කියන. ඇයි මෙයා ඒ ජීවිතය ගත කරද්දී ඒ කාමයන් පරිභෝග කරද්දී හරියම්බ කරන මේ භුක්ති විඳිද්දී ගතිතෝ කැති වෙලා ඉන්නේ එකට. එහෙමයි ස්වාමීනි. මුච්චිතෝ මත් වෙලා ඉන්නේ තමන්ගේ සැප සම්පත් වලින්. ඒතර වැඩක් නැහැ නේ. මත් වෙලා ඉන්නේ. ඊට පස්සේ අජ්ජාපන්නෝ ඒ වගේ බැසගෙන ඉන්නේ කියනවා. අනාදීනව දස්සාවි. එයා ආදීනව දැකගෙන නෙවෙයි කියන කාමයන් පරිභෝග කරන්නේ. එහෙමයි. ඊට පස්සේ අනිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ඤති. අතහරින අදහසකින් නෙවෙයි කියන පරිභෝග කරන්නේ. මේක හරියට තියෙනවා ගොඩක් අයගේ. එහෙමයි. ඒතර මිනිස්සු හිතනවා නෑ අපි ධර්මික හරියම්බ කරනවා. අපි පින්දහම් කරනවා. හරි කියලා ජීවිතේ. නමුත් අර ඒ ආදායම් වලට ඒ වත්කම් වලට ගැති වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ මත් වෙලා ඉන්නේ. ලොකු අනතුරකින් මහත් එතකොට ඉන්නේ. ස්වාමීනි අර සැප සම්පත් වල ආදීනව දැකීම කියලා. ඒ නිස්සරණ පඤ්ඤෝ කියන්නේ එහෙමයි ඒක දැන් මේ කෙනාගේ එක නෑ. එයා අත්හරින අදහසින් නෑ. අල්ලගෙන දැන් මේ සමහර අය ඉන්නවා දැන් පින්දහම් කරනවා බලුමට. හොඳට පින්දහම් කරන ධර්මික හරියම්ම කරන්නේ. හැබැයි වත්පෝසත්කම් වලට ඉතින් ගොඩක් නතු වෙලා ඉන්නේ. එහෙමයි. ගැති වෙලා ඉන්නේ මත් වෙලා ඉන්නේ. එහෙමයි. එහෙම අය අතහරින්න ලැහැත්ති නෑ. ඒක ලොකු අනතුරක්. ඒක නිග්‍රහ කරන්න ඕන කාරණා. බුදුන් වහන්සේ නිග්‍රහ කරන්න ඕන කාරණයක් කියලා කියනවා. ඒකට එහෙනම් ධාර්මික හරියම්බ කරලත් තමන් පෝෂණය කරලත් තමන් සැපසේ ඉඳලත් පින්දහම් කළා දම්පැන් දීලා ඉන්න කෙනත් ගැරහින් ලපිතු කාරණේ බුදුන් වහන්සේ ඉස්මතු කරා. එහෙමයි. මොකද්ද එයා ඒවට ගැති වෙලා නම් මත් වෙලා නම් ඒ වත්පෝසත්කම් වලට ඊට පස්සේ ඒ වගේ බැසගෙන නම් ඉන්නේ ආදීනව දැකගෙන නෙවෙයි නම් පරිභෝග කරන්නේ. හැම එකම මත ආදීනයක් තියෙනවා. එහෙමයි. ඒ වෙනස් වෙලා යන ස්වභාවයක් තියෙන එක ආදීනයක්නේ. ඒක සිහි කරන්න එයා දක්ෂ නැත්තම්. මේ සමහර අය ඉන්න බලන්න මාත හොඳට ඉන්නවා. පින්දහම් කරනවා. පොඩ්ඩි හරි අනතුරක් විච්ච ගමන්. ඔය ගං වතුර කාලේ පැත්තේ ගං වතුරක් ගියානේ. ඒක හරියට දකින්න ලැබුණා. ධාර්මික හරියම්ම කරලා හොඳට පින්දහම් කරගෙන ඉඳලා ගං වතුර වත්පොසත්කම් ඔක්කොම ගහගෙන ගියා. එහෙමයි සර්. මානසික කඩාය වැටුණා. ඇයි අපිට මෙහෙම වුණේ? කියන අතහැරින්න ලැහැත්තිලා නෑ යා. Tamanට විතර කාපු ගං වතුරකට නෙවෙයි. සමහරට වාහනේ විතරයි යවුනේ. ගේ විතරයි කැඩුනේ. නමුත් ඒක දරා ගන්න හයියක් නෑ. ඇයි එච්චර ගැති වෙලා තමයි ඉඳලා තියෙනවත් පොසත්කම්. අර යන්න පුළුවන් කියලා හිතාගෙන වගේ. එහෙමයි ස්වාමීනි. ඒකයි. ගෙනියන්න කොහොමදවත් බැහැ නේ ස්වාමීනි. බෑනේ. ඒක තමයි මෙතන දැන් තුන්වෙනි කෙනා ගැන බුදුන් වහන්සේ ලස්සන දේශනා කරනවා. එහෙමයි. 10 වෙනි කෙනා කොහොමද? తත්‍ර ගාවති ආයන් කාම්භෝගී ධම්මේන භෝගේ පරියේසති. එයා ධාර්මික හරියම්බ කරනවා. හරියම්බ කළා අත්තාන සුඛේති පෙනීති. මෙයා තමන්ව පෝෂණය කරනවා.
එහෙමයි. සුවසේ ඉන්නවා. ඒ වගේම සංයුපජති. දම්පෙන් දෙනවා. පුඤ්ඤාන කරොන්ති. පින්දාමත් කරනවා. හැබැයි අර කලින් කෙනාගේ තියෙන දුර්වලතාවය මෙයාගේ නැහැ කියනවා. එහෙමයි. මොකද්ද? මෙයා ජීවත් වෙනකොට කාමෙන් පරිභෝග කරද්දී අගතිතෝ ගැතිලා නැහැ කියන ඒවට. ඒ සමහර අය ඉන්නවා පින්දහම් කරත් ධාර්මික හරියම්ම කරත් ඒව මත්තේමයි ඉන්නේ. එහෙමයි. ඒ මත්තේමයි ඉන්නේ. එහෙයි. ඒ වෙන ජීවිතයක් ගැන හිතන්නෙම නැහැ. ඒත් බුදුනාස කියන මෙයා හැබැයි මේ කෙනා ගැතිලා නැහැ කියන ඒවට. ඒ වගේ මත් වෙලා නැහැ කියන ඒ වගේ. සමහර අය දැන් පින්දහම් කරත් මාන්නක්කාරකම හරියට තියෙන හරියම්ම කරලා වත්පොසත්කම් තියෙන. එහෙමයි. එහෙම මත් වෙලා නැහැ කියනවා. එහෙම මත් වුණොත් බුදුනාසික නිග්‍රහ කරනවා. එහෙයි ස්වාමීනි. කොච්චර පින්දහම් කරත් වැඩක් නැහැ. එතකොට ධාර්මික හරියම්ම කරත් වැඩක් නැහැ. ඒ වගේ මත් වෙලා නම් ඉන්නේ. ගුණවන්තයෙක් වෙන තියෙන අවස්ථා නැති නේද එතකොට? එහෙමයි. මාන්නක්කාරකම මෙහෙම ඇති වුණොත් එහෙම. එහෙමයි. ඒ වගේ මත් වෙලා නැහැ කියනවා. අනජ්ජාපන්නෝ. ඒ වගේ බැසගෙන නැහැ කියනවා මෙයා. කියනවා ආදීනෝ දස්සාවි ආදීනෝ දැකගෙන මේවා වෙනස් වෙන දේවල්නේ. මේවා නැසිලා වෙනසලා යනවා. මේවා පවත්වා ගන්න බෑ. ඒ අදහසින් කියන පරිභෝග කරන්නේ. නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති. අතහරින අදහසින් යුතුව පරිභෝග කරනවා කියනවා. එහෙමයි. අන්න ලස්සන කාරණේ. එහෙයි. නිස්සරණ පඤ්ඤෝ අත්හරින අදහසින් යුතුව ඒ ප්‍රඥාවෙන් යුතුව තමයි පරිභෝග කරන්නේ. එහෙනම් බුදුන් දේශනා කරනවා මහණනි මේ කාම්භෝගී කෙනා චතුවිඨානේ පාසංසෝ කරුණු 4කින් සම්පූර්ණ ප්‍රශංසා කරන්න ඕන කියන මෙයාට. ඇයි ඒ මෙයා ධාර්මිකතම හරියම්බ කරේ. නිවැරදි ක්‍රම වලින් හරියම්බ කරා. ඒ වගේම තමන්ව පෝෂණය කරා. සුවසේ කාලෙන්දලා හිටියා. බලන්න බුදුන් වහන්සේ වර්ණනා කරනවා. එහෙමයි. තම සතුටින් ඉන්න එකට වර්ණනා කරා. ඊට පස්සේ මෙයා කියනවා සංඝපජිති දම්පැන් දුන්නා. පින්දහම් කළා. ඒකත් එයාට ප්‍රශංසා කරන්න ඕන කාරණයක් කියනවා. තුන්වෙනි කාරණේ. තේච භෝගේ අගතිතෝ එයාගේ වත්පෝසත්කම් ගැන ගැති වෙන්නේ නැතුව, අමුච්චිතෝ මත් වෙන්නේ නැතුව, අනජ්ජාපන්නෝ බැසගෙන ඉන්නේ නැතුව, නිස්සරණ පඤ්ඤෝ ආදීනෝ දස්සාවි ආදීනෝ දැකගෙන අත්තරන අදහසින් යුතුව කියන පරිභෝග කරන්නේ. ඔන්න මේක තමයි කම්ප්ලීට් ජීවිතය එතකොට. එහෙමයි ස්වාමීනි. හරියම්බ කරලා පින්දහම් කරද්දි තව එකක් තියෙන්න ඕනේ. ඒක තමයි ගැති වෙන්න හොඳ නෑ ඒවට. ඒ වගේ මත් වෙන්න හොඳ නෑ. ඒ වගේ බැසගෙන ඉන්න හොඳ නෑ. ආදීනෝ දකින්න ඕනේ. දැන් බලන්න සමහර අය මාත් මානසික වැටෙනවා. දැන් ළමයි ඉගෙන ගන්නවා. හොඳට පෝෂණය කළා තින් සතුටින් වෙනවා ළමයි හැදෙද්දි. අන්තිමට ළමයි වෙනස් වෙද්දි සම්පූර්ණ කඩාවැටෙන දෙමාපිය මානසික. ඇයි අපේ ළමයි අපි දිහා බලන්නේ නැත්තේ? ඒ බලද්දී ඒවට ගැතිලා ඉඳලා තියෙන්නේ. ආදීන විමසලා. ආදීන විමසලා නැහැ ඒකයි. එහෙමයි ස්වාමීනි. ආදීන ක්‍රීඩ දැක්කනම් මේ මම කොච්චර කල්පනා කරත් මම කොච්චර හැදුවත් වශයෙන් පවත්වන්න බෑනේ. මේගොල්ලෝ වෙනස් වෙනවා. දැන් සමහර ළමයි ඉන්නවා විවාහපත් වෙනවා යනවා රට යනවා. අම්මා තාත්තා තනි වෙනවා. ඒතර Tamanට හොඳ නිස්සරණ ප්‍රඥාව කියන එකක් තියෙන්න ඕනේ. එහෙමයි. ඒවත් කාමෙන්ට් ආයිතින් ධර්මවල කියන කාමෙන්ට් ආයිති. Tamanට හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අතහැරලා තමයි ඉන්න ඕනේ. ස්වාමීනි දැන් දූ දරුවන් පවුලට එනකොට හරියම ආදරෙන් පිළිගන්නවා මිසක් අර ආදීනව විමසන්නේ. ඒ කියන්නේ ආදීනව දැකගෙන ඉන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මොකද දෙමාපිය විශේෂයෙන් ලැහැත් වෙන තමගේ දරුවෝ ගැන විශේෂයෙන් එහෙයි. ආදීනව දැකගෙන ඉන්න ඕනේ. එහෙමයි. ඔය බැඳීම ඇතුලේ දුකක් තියෙනවා. අන්න ඒක තුනී කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙයි. ළමයිට ආදරෙන් ඉන්න ඕනේ, ළමයි ගැන හිතන්න ඕනේ, ඒ වෙනුවෙන් කැප වෙනවා. හැබැයි ආදීනව දැකගෙන ඉන්න ඕනේ. එයාලා වෙනස් වෙනවා. හැමදාමත් ළඟ ඉන්නේ නැහැ. ඒගොල්ලොත් වැඩියටපත් වෙනවා. ඒගොල්ලොත් ඒ ලෝකවල ජීවත් වෙනවා. දැන් සමහර දෙමාපිය ඉන්නවා මහත්තයා දැන් ඔන්න සමහර එක ළමයි දෙන්නයි ගෙදර ඉන්නේ. බොහොම ආදරෙන් ඉන්නවා, නිතර අම්මා තාත්තා ගැන හොයනවා. ඒගොල්ලෝ විවාහ වෙච්ච ගමන් දැන් නෝන කෙනෙක් ගෙනවා කියන්නකෝ. නෝනත් එක්ක තමන්ගේ පුතා ආදරෙන් ඉන්නකොට අම්මට ඒක දරා ගන්න බෑ. එහෙමයි. අම්මා හිතනවා දැන් මං ගැන හොයන්නේ නැහැ. නෝන ගැන විතරයි බලන්නේ. ඊට පස්සේ උන කියලා නැති අරුබුද පටන් ගන්න තැනක් ඔය. නිසා මේ ආදීන දැක ගන්න තමයි පුළුවන් වෙන්නේ. හැමදේම වෙනස් වෙලා යනවා. ස්වාමීනි ලොකු අනතුරක වැටෙනවානේ අපේ ඒ විදිහට හිතද්දී ආදීන විමසුවේ නැත්නම්. නැත්තම් ලොකු අනතුරක වැටෙනවා. ඊළඟට අපි හිතමු භෞතික වත්කම් කියලා. සමහර ඉඩ කඩන් තියෙනවා. ගේ දුර තිනුවට ඇලිලා මලොත් එහෙම ආයෙ එනවා ඊට පස්සේ. එහෙමයි. දැන් ගැති වෙලා ඉන්න කෙනෙකුට මහත්තයා මත් වෙලා ඉන්න කෙනෙකුට ආදීනව දකින්න නැතුව බැසගෙන ඉන්න කෙනෙකුට අන්තිම කාලේ අතහැර ගන්න බැරුව යනවා. එහෙමයි. අතහැරගෙන දැන් අතහැරෙන්න බෑ මිස මරණසම මොහොත කොහොමද අතහැරෙන්නේ? නේද? ඒලාට අර ඔක්කොම මතක් වෙන්න ගන්නවා. ඉඩ කඩන් ටික මොකක් වෙයිද දන්නේ නැහැ. දරුවෝ බෙදාගයිද මොකක් වෙයිද? ඊට පස්සේ අඩුම ගන්න හිතන්න ළමයි ගැන මතක් වුණත් ලොකු අනතුරක් ඒක. එහෙමයි ස්වාමීනි. මරණ මොහොතේ අනේ මගේ ළමයි ලොකු දුවගේ මුණ බලන්නේ නැත්තම් ලොකු පුතාගේ මුණ බලන්නේ නැත්තම් එහෙම හිතෙනවනේ. මේ ළමයි මට ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා නම් එහෙම බැඳුණු හිතකින් මලොත් ආයෙනවා ප්‍රේතෙක් කියලා ගෙදෙට්ට. ඒක හරි අනතුරක්.
ඒ නිසා හරියම්බ කරන අය මේ කාම්භෝගී ජීවිත ගත කරන අය නිස්සරණ ප්‍රඥාව කියන එක තියෙන්න ඕනේ. ආදීනව දකින්න කියන එක තියෙන. එතකොට මහත්තයා ඕන්ලා ගැස් දෙක පියා ගන්න නැහැටි. අතහැරලා. එහෙමයි. එයා හිතින් අතහැරලා නින්නේ. දැන් බුදුනා දේශනා කරන්නේ ධාර්මිකව හම්බ කරලා හොඳට සැපවින්ද කෙනෙක්. සැපවින්දන එක අනුමත කරන්නේ කමක් නැහැ. හොඳට සැපවින්දින්න කිව්වා. තාම පෝෂණය කරන්න කිව්වා. දම්පැනුත් දෙන්න කිව්වා. පින්දහමුත් කරන්න කිව්වා. හැබැයි ඒවට මත් වෙන්න එපා. වත්පොසක්කම් වලට. එහෙමයි. තියෙන මේ භෞතික සම්පත් වලට මත් වෙන්න එපා කිව්වා. ගැති වෙන්න එපා කිව්වා. ආදීන දැකගෙන ඉන්න කොහොම වෙනස් වෙලා යන දේවල් කියන්නේ. එහෙමයි ස්වාමී. සමහර අය දැන් බලන්න හොඳට ඉඩකඩම් තියෙන අය. මේ චූටි දේවල්ට නඩුවප කියනවනේ. අන්තිමට මැරෙන්නේ නඩුවක් තියෙද්දි. එහෙමයි. පරම්පරා ගණන් ඉඩන් නඩුව බලන්න පරම්පරා ගණන් යනවා. අතහරින්නේ නැහැ. ස්වාමීනි අනතුර මේ කෙතරම්ද කියලා කෙනෙකුට හිතෙනවා දැන් තමන් සැපයටපත් කරපු සැප සම්පත් ඒවා ගැන දැඩිව බැඳිලා ඉන්නකොට යහපව් මේ මරණයෙන් පස්සේ පෙරේතාත්මයකට ගිහින් ඒකනේ වැඩි මාත්. ඒ සැපේම අපිව අනතුරේ හෙලනවා. ඇත්තටම ඒක තමයි මේ ගැතිච්ච හිතක තියෙන ලක්ෂණය. එහෙමයි. ඒක හරි අනතුරක්. දැන් සමහර අය බලන්න කන කරාබනට කාන්තාව හරි කැමතිනේ. කනේ තියෙනවා කරේ තියෙනවා අපිත් කමන්නේ හදිසියට ගන්නත් තිබ්බ කියමුකෝ. එහෙමයි. ඊට වඩා සමහර අය ඕක අර තමන්ගේ තියෙන වත්කම් හැටියට පව් මෙච්චරක මාලයක් මට තියෙනවා මෙච්චර වලල්ලක් තියෙනවා මෙච්චර වලු ගානක් තියෙනවා මට මුදුගේ පැත්තිනවා ඕක සිහි කර සමහරට පෙන්න අනිත් අයට ඕ වගේ මත් වෙලා ඉන්නවා. හිතම මත් වෙලා ඉන්නවා කියන්නේ ගැති වෙලා ඉන්නවා ඒවට. ඒ වගේ බැසගෙන ඉන්නවා. ආධිනය සිහි කරන්නේ නැහැ. මේව වෙනස් වෙලා යනවා මට දාලා යන්න වෙනවා කියලා හිතන්නේ නැහැ. නිස්සරණ ප්‍රඥාව කියලා කියන්නේ අතහරින්න නුවණ. එහෙමයි ස්වාමී. අත්හැරීමේ නුවණ කියලා කියන්නේ නිස්සරණ ප්‍රඥාව කියන්නේ. ඒතර ඒ අත්හැරීමේ නුවණ නැති වුණොත් අර රත්තරන් ටික මැති ගෙදරට පෙරේතෙක් කියලා තමන් ගෙන්නන්නේ. එහෙමයි ස්වාමී. ඒක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ දැන් බලන්න සමහර ආච්චිලා සීලා ඉන්න මුණුබුරන්ට දරුවන්ට වඩා ආදරේ. මුණුබුරන්ට වඩා දරුවන්ට වඩා මුණුබුරන්ට ආදරේ. එහෙමයි. එතකොට දැන් තමන් කුසී ඉපදිච්ච අය නෙවෙයි. අතහැර ගන්න සමහර මුණුබුරෝ ලෙඩ වෙනවා මාච්චියමලා මානසික වෙලා ආච්චියමත් ලෙඩ වෙනවා. ඒ මුණුබුරා වෙන ගෙදර ගිහිල්ලා හිටියොත් මාච්චියමලා ගෙදර ඉන්න බෑ ඊට පස්සේ. එච්චර ගැති වෙලා ඉන්නේ. ඒ බැඳීම කියන එක එනවමයි ඊට පස්සේ ප්‍රේත වෙලා. ලේසි නෑ. ඒක හරි අනතුරක්. දැන් බුදුනාසේ ඒකනේ මේ කාරණේ ඉස්මතු කරන්නේ. බලන්න මේක හරි පරිපූර්ණ සූත්‍රයක් මේ ගිහි ජීවිතේ ගැන. එහෙමයි ස්වාමීනි. කාම්භෝගී කියනකොට සම්පූර්ණ මෙතන සම්පූර්ණ කරා. ඇයි ඒ? අධාර්මික හම්බ කරන අය ඉන්නවා. ඊට පස්සේ ධාර්මික දෙකම හම්බ කරන කට්ටිය ඉන්නවා. ඒවා සම්පූර්ණ නිග්‍රහ ලබන දේවල්. එහෙමයි. ඊට ධාර්මික හම්බ කරන 3 දෙනෙක් වදාලා. ඒ 3 දෙනාගේම බුදුනාහන්සේ අපිට පෙනුමට සාර්ථකයි කියලා හිතන එක අසාර්ථක විදිහට පෙන්වනවා. මොකද්ද? ධාර්මිකව හම්බ කරලා, Taman සතුටින් ඉඳලා, පින්දහම් කළා, දම්පැන් දීලා. හැබැයි බුදුනාහන්සේ නිග්‍රහ කරා ගැති වෙලා නම් ඉන්නේ වට. මත් වෙලා නම් ඉන්නේ. බැසගෙන නම් ඉන්නේ. ආදීන දකින්න නැත්තම් නිස්සාරණ ප්‍රඥාවෙන් නෙවෙයි නම් පරිභෝග කරන්නේ. ගරන්න ලැබෙතු කියන. ඇයි ඒ ගරහන්නේ? භාගතුනාස් ගරහන්නේ හේතුව එතන ලොකු අනතුරක් තියෙනවා. එහෙමයි. Tamanට හිතෙන්න පුළුවන් නෑ අපි ධාර්මිකව හම්බ කරා, අපි පින්දහම් කළා කියලා. නමුත් හිත බැඳිලා නම් අර වගේ තියෙන්නේ. අතහැරලා නෑනේ මහත්තයා. එහෙමයි. කැරකී එන්න පුළුවන් අතෙන්නම. එහෙයි. ඒක විශාල අනතුරක්. ඒ නිසා විශේෂයෙන් වත්පොසත්කම් ගැන භෞතික ගේ දුර ඉඩ කඩන් ගැනත් දරුමුණුබරෝ ගැන නොබැදුණු හිතක් පවත්වා ගන්න ඕනේ. එහෙමයි. ඕනෙලාක අතරින් ලැහැත් වෙන්න ඕනේ. ඕනෙලාක. නැතුනොත් විශාල අනතුරක් තියෙනවා. අච්චර අපරාධ පින්දහම් කරා කිව්වට යන්නේ වෙන තැනක ඊට පස්සේ. එහෙයි. බුදුනාස් ඒකනේ මේකට ගරහන්නේ. එහෙමයි. නේ හැබැයි බුදුනාස් මේක අන්තිමට දේශනා කරනවා ගෘහපතිය යම් කෙනෙක් හිටියනම් ලෝකේ මේ ධාර්මිකව හරියම්බ කරලා එයා තමන්ව පෝෂණය කරමින් ඊට පස්සේ දම්පැන් දෙමින් පින්දහමුත් කරගෙන හැබැයි ඒකට එයා ගැති වෙන්නේ නැතුව අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්න මත් වෙන්නේ නැතුව බැස ගන්න නැතුව ආදීනව දස්සාවි ආදීනව දැකගෙන නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති අත්තරිමේ නුවණින් යුතුව පරිභෝග කරමින් ජීවිතය ගත කරාද අයං ඉමේසං දසන්නං කාම්භෝගීන අග්ගෝච මේ දස දෙන අතරින් අග්‍රම කෙනා යා කියනවා. එහෙමයි ස්වාමී. අග්‍රම කෙනා යා කියනවා සෙට්ටෝච යා කියනවා ශ්‍රේෂ්ඨම කෙනා. පාමොක්කෝච යා තමයි ප්‍රමුඛම කෙනා කියනවා. උත්තමෝච යා තමයි වඩාත්ම උතුම් කෙනා කියනවා. පවරෝච වඩාත්ම උතුමෙන් ඒ කෙනා කියනවා. ඒතර එහෙනම් මේ ජීවිතය ඇති කරගන්න පුතන හරි ලස්සනයි නේද? ලෝක බුදුරහාන්සේ වර්ණනා කරපු උත්තම කෙනා කියලා කාම්භෝගී කියන ගිහි කෙනෙක් හැටියට උතුම්ම කෙනා කියලා බුදුරහාන්සේ වදාලා මෙන්න මේ ලක්ෂණ තියෙනවා. එහෙයි. උනාදී මතක තියාගන්න ධාර්මික හරියම්බ කරලා තමන්ව පෝෂණය කරන්න ඕනේ. දැන් ඇතම්ම ඉන්න මහත්තයා අනේ පෞගිලිතන හරියම්බ කරාට තමන් සැපසේ නැහැ. ලස්සන අඳින්නේ නැහැ. දැන් මං කියන හැකියාව තියෙනවනම්
එහෙමයි ඒ ස්වාමීනි. බුදුන් වහන්සේ කරානවනේ. එහේ. එතන තියෙනවා යථානුභවං කියන වචන පාවිච්චි කරා කියන්නේ. මොකද? තමන්ගේ ප්‍රමාණයට හැකියාව තියෙනවා ඒ ප්‍රමාණයට කාලංගල ඉන්න ඕනේ. එහෙමයි. සමහර අය ඉන්න මේ මුදල් තණ්හාව කියන හරියට මිනිසුන්ට තියෙනවා. සල්ලි හම්බ කරනවා තමන් සැපින් දින්නේ නැහැ, දෙන්නේ නැහැ, පිනක් කරන්නේ නැහැ. එහේ. අර සල්ලි වලට වෙනම තණ්හාවක් තියෙනවා. පොතේ දාලා ඒකෙන් සතුට වෙනවා. තමනුත් පීඩාවටපත් පීඩාවටපත් වෙනවා. හොයන්නෙත් පීඩාව වෙනසානේ සමහර. ඒක තමයි බුදුන් වහන්සේත් මේ හරි කොච්චර සාධාරණයිද? එහෙමයි. ඒ හම්බ කරන්නේ ඒකටනේ. එහේ ස්වාමීනි. හම්බ කරලා කාලෙම ඉන්න පේ සතුටින් නේද? නැත්තම් මොකටද දුක් විඳින්නේ ඔච්චර? එහේ ස්වාමීනි. ඒ වගේම පින්දහමුත් කරගන්න ගියාම පරලෝට ඒක. හැබැයි එහෙම වෙලත් බැඳිලා ඉන්න එපා කියන ඒවාට. ගැති වෙලා ඉන්න එපා, මත් වෙලා ඉන්න එපා. ආදීනෝ දකින්න කියනවා. මේ හැමදේම වෙනසලා යන දේවල්. එහෙමයි. දැන් සමහර අම්මලා ඌල්ලුල් ඉන්නවා. දැන් මහගෙදර. සමහරට අවුරුදු 40 50ක් පරණයි මහගෙදරට මහත්තයා. ඒ වායේ පිළිසකර කරලා ගන්න තත් එකක් නැහැ. ඒත් ළමයි ඒක දිහා බලන්නේ නැහැ. ළමයි අලුතෙන් ගෙවල් හදනවා කියලා අර පිරිහෙන මහගෙදර දිහා ගරා වැටෙන මහගෙදර දිහා බලන ඌල්ලනේ අම්මලා තාත්තලා ඉන්නවා. එච්චර බැඳිලා. එහෙමයි. අපි මේවා දුක් මානසිලා මේවා හැදුවේ කියලා ඒ ගැනම සිහි කර කර ඉඳලා අන්තිමට එතෙන්නම මලට පස්සේ එනවා ආයේ. එහෙමයි. ඉතින් කොච්චර අනුතරක්ද ඒක? ඒතර දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නෙවෙයි දකින්න අනිත්‍ය. අනේ අපි මේවා කොච්චර ලස්සනට හැදුවද මේ දවස්වල. ඔන්න අස්පනා අපිට අනිත් වෙලා යනවා. එහෙමයි. එහෙමනේ ප්‍රඥාව කියන්නේ. එහෙයි නේද? ස්වාමීනි. ඒව දකින්න අනේ අපි කොච්චර දුක් මානසිලා මේවා හරියම්බ කරපු දේවල්ද. ඒ කාලේ කොච්චර ලස්සන තිබ්බද? Taman දිහා බලලා Taman වැහිරිලා ගියා වගේ. මාත් කොච්චර ලස්සනට හිටියද? මාත් මේ වැහිරිලා ගියා වගේ ගේ දොරත් අනේ පරණ වෙලා ගියා. ගාරවටෙන් තත්තරපත් වුණා. ඕක තමයි වදාලේ සබ්බේ සංඛාර අනිච්චා කියලා. එහෙමයි ස්වාමීනි. සියලු සංස්කාරයන් අනිත්‍යයි. එහේ. නේද? නුවණට පැමිණෙන්න ඕන. නුවණට පැමිණෙන බුදුන දේශනාවේ යදා පඤ්ඤාය පස්සති. යම් කෙනෙක් ඔබ ප්‍රඥාවෙන් දැක්කොත් අත දුක්ඛේ නිබ්බෙදින්ති. එයා මේ දුක ගැන කල්ලා කියනවා කිව්වා. එහෙමයි. සසර දුක් ගැන. ඒස මග්ගෝ විසුද්ධිය. කෙනෙක් පිරිසිදුෙන් තියෙන මාර්ගය ඕක කියනවා. විසුද්ධියටපත් වෙන්නේ. එහේ. ඒ නිසා මේ දේවල් වෙනස් වෙන ලෝකයේදී අපි දකින්න ඕනි වෙනස් වෙන දෙයක් විදිහට. එතකොටයි ප්‍රඥාව වැඩෙන්නේ. නේද? ඒතර මේ මහගෙදර මේ පිරිහිලා යද්දී සමහරට ඉඩකඩම් කැලෑවි වෙනවා මහත්තයා. පවුල් එහෙම දේවල් එනවනේ. අනේ ඌලෝල් ඉන්න එපා. එහෙමයි. අනිත්‍ය දකින්න ඕනේ. තමන් මේ කය වැහිරලා යනවා වගේම භෞතික සියලු දේ වෙනස් වෙලා යනවා. අනිත් වෙලා යනවා. ඉතින් මේ බුදුන් වහන්සේ දේශනා කරා මේ කෙනා තමයි අග්ගම කෙනා, ශ්‍රේෂ්ඨම කෙනා, උත්තම කෙනා, වඩාත්ම උතුම් කෙනා මේ කෙනා කියලා මේ ගිහි ජීවිතය ගත කරන අය අතර බුදුන් දේශනා කරන ගෘහපති එක මේ වගේ කියනවා. සීතා ගෘහපති ගවා කීරම් හා දදි මේ අපි ගවයෙන් කිරි ගන්නවානේ. ඒ කිරි වලින් දී හදනවා කියනවා. දී වලින් වෙඬරු ගන්නවා කියනවා. එහෙමයි. වෙඬරු වලින් ගුණ දේශනා ගිතෙල් ගන්නවා කියනවා. ගිතෙල් වලින් ගී මණ්ඩිය ගන්නවා කියනවා. අනේ ගී මණ්ඩි කියන එක කියනවා එතන තියෙන අග්‍රම දේ. පෙරලා ගත්තම වඩාත් ප්‍රණීතදී ගී මණ්ඩි කියනවා. ගෘහපති අන්නේ වගේ කියනවා. ආයෙත් අරගෙනගෙන බුදුනා දේශනා කරනවා. ධාර්මිකව හරියම්ම කරලා එයා තමන්ව පෝෂණය කරලා සතුටින් සැපසේ ඉන්නවනම් දම්පැන් දෙනවනම් පින්දහම් කරනවනම් හැබැයි මේ අංග ටික ඇතුව මොකද්ද? එයා අගතිතෝ ගැති වෙන්නේ නැතුව නම් ඉන්නේ වස්පොත්සත්කම් වලට. අමුචිතෝ මත් වෙලා නැත්තම් බැසගෙන නැත්තම් ආදීනෝ දැක ගන්නම් අත්තරීමේ නෝනින් යුතුව නම් පරිභෝග කරන්නේ. අන්නේ කෙනා තමයි ශ්‍රේෂ්ඨම කියනවා. අග්‍රම කෙනා, උතුම්ම කෙනා, පවරෝ වඩාත් උතුම් කෙනා යා කියනවා. එහෙමයි. එහෙනම් මෙවැනි ජීවිතයක් ඇති කරගන්න ඕනේ අපි. මේ ජීවිතය ගත කරන කෙනෙක් මේ ජීවිතය තමයි ශ්‍රේෂ්ඨම ජීවිතය. එහෙනම් විශේෂයෙන් අර මේ අංග ටික ගැති වෙන්නේ නැතුව, මත් වෙන්නේ නැතුව ඉව ඇති කරගන්න. මොකද ගොඩාක් අමාරු වෙන මහත්තයා දැන් අපි දන්න කාලේ අපේ අම්මා තාත්තලාත් හරි දුක් මාසිලන් ගේ දොර හදන්නේ. දැන් වගේ නෙවෙයි කරෙන් ගල් ඇදලා වතුර ඇදලා ඒ කාලේ මිනිස්සු ඒකට දැන් හොව මතක් වෙනවා. මිනිසුන් අනේ මම මේ කොච්චර දුක් මාසිලාද හරියම්ම කරේ මේව ගොඩ නැගුවේ බලාපල්ලා දැන් ඔක්කොම දිර්ලා යනවා කියලා ඒ දුක ඇති කරගන්න එපා. එහෙමයි සර්. ඒ කියන්නේ තමන් හිතින් ඒවට බැඳලා ඉන්නේ. ගැති වෙලා ඉඳලා තියෙන්නේ. එහෙමයි. ඒතර දකින්න අනේ හැමදේම වෙනස් වෙලා යනවනේ. මේ පංචස්කන්ධේ නේද? මෙතන මේ අපි ශරීර කූඩුවත් වෙනස් වෙලා යන එකේ මේ භෞතික දේවල් ගැන කවර කතාවද? මේ වෙනස් වෙන දේ හැටියට දැක්කම ප්‍රඥාව දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙමයි සර්. නැත්තම් ළමයින්ටත් බැන අහල පහලටත් බැන හරියට වයසක ආච්චිලා එහෙම ඉන්නවා. ස්වාමිනේ හරි පුදුමයි අපි හොයපු සැප සම්පත් විසින්ම අපේ ඉරණම වෙනස් තීරණාත්මක කරන විදිහ. ඒ බලන්න ඒක දැක්ක නිසානේ බුදුනාසමයට ගරහන්නේ. එහෙමයි සර්. ගැති වෙන්න එපා කියලා. එහෙයි. නේද?
මොකද අර කෙනා බැලු බැලමට සාර්ථක කෙනෙක් වගේ. එහෙමයි. ධාර්මික හරි හම්බ කරලා තමන් කාලේ ඇඳලා පින්දහමක් කරලා දම්පැනුත් දෙනවනම් එහෙමයි. අපිට තියෙන කම්ප්ලීට් කියලානේ. කම්ප්ලීට් නෑ. එහෙමයි ස්වාමීනි. එතන පරිපූර්ණ නෑ. එයාට අන්තරක් තියෙනවා එතන. පින්දහම් කරනවා කිව්වත් ගැති වෙලා හිටියොත් එහෙමයි. මත් වෙලා හිටියොත් අන්තිම කාලේ හිත කොහොම වේද කියලා කවුද දන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් මහා කාරුණිකෙක් කොහොමද මහත්තයා? එහෙමයි. මේ වගේ දේවල් අපිට කවුද කියලා දෙන්නේ? එහෙමයි. අපි සමහරට බැලු බැලමට අනේ හොඳ ධර්මික කෙනා හොඳට පින්දහම් කරගත්ත කියන බලද්ද කියලා භූත ලෝකේ. ප්‍රේත ලෝකේ. මේ අනුතර මේ. එහෙමයි ස්වාමීනි. ඔවුන් දැන් පින්දහම් කරත් බලන්න හිත ආරක්ෂා කරගන්න එපයි කියන්නේ. කොච්චර හරියම්බ කරත් ධාර්මිකව කොච්චර පින්දහම් කරත් හිත ඒව සම්බන්ධයෙන් හිත පවත්වන විදිය අනුව එයාගේ ඉරණම වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. ගැති වෙලා නම් මත් වෙලා නම් මොකද පැහැදිලිව ප්‍රඥාවන්තෙක් නෙවෙයි නේ කියන්නේ. එහෙමයි. ඇත්ත ස්වභාවය දකින්න දක්ෂින වල නැහැනේ. එතකොට මේ පොඩි කාරණේ ඇති තමන්ව දුගතියකට ඇදගෙන යන්න. ඒක අන්ධ ස්වභාවයක්. අන්ධ ස්වභාවයක් මත. ඒ නිසා මේවා අදාහගන්න. කාම්භෝගී සූත්‍රය මේක තියෙන්නේ දසක නිපාතේ. ඒ කියන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේක තියෙන්නේ. කියවන්න සූත්‍රයේ දේශනා තියෙනවා අහන්න. හොඳට පුලන කොලේක ලියා ගන්න. ලස්සන වර්ක් කරන්න 10 දිනේ. එහෙමයි. වඩා උතුම් කියපු කෙනාගේ ලක්ෂණ ඇති කරගන්න තමයි දක්ෂිනොත් හරියට හරි. එහෙමයි. ස්වාමීනි දැන් මේ සැප සම්පත් අපි ඒකරාශී කරනකොට ඒවා වෙනස් වීමටම අයිති දේවල් කියලා අර දරා ගැනීමේ වැදගත්කම අපි සායනස් කලින් අවස්ථාවේ පැහැදිලි කර මේ පරිදි ඕනම අවස්ථාවක ඒවා විනාශ වෙන්න ඉඩ කඩ තියෙනවද ස්වාමීනි? දැන් අපිට මතකයි සුනාමිය ආවට පස්සේ විනාශ වෙලා ගියා. ඔය අධිවේගී මාර්ගය ආදි වශයෙන් මාර්ග හැදෙන කොටත් පිරිසගේ දේපල වස්තුව නැති වෙනවා ස්වාමීනි. මේක මේ අපි හොයන සැප සම්පත් ඒ කාමයේ කොයි මොහොතක හෝ මේ පරිද්දෙන් විනාශ වෙන එකක් කියලා අපි දැනගෙන ඉන්න එක ස්වාමීනි. මේක මුලින් ඉඳලා මේ ප්‍රඥාව, නිස්සාරණ ප්‍රඥාව කියන එක එහෙමයි. තියෙන්න ඕනේ. ඒකට තමන් කොච්චර දුක් මානසිකලා හරි අම්බ කරාද කියන කාරණේ වැදගත් නැහැ සංස්කාරනේ. එහෙමයි ස්වාමීනි. මේ නිකන් සාමාන්‍ය දේවල්නේ. ඒතර ඒ ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, සොර සතුරන්ගෙන් විනාශ වෙනවා. ඒ අන්නේ අත්හැරීමේ ප්‍රඥාව තමයි තියෙන්න ඕනේ. එහෙයි ස්වාමීනි. නැත්තම් මානසික හරියට පීඩා විඳිනවා මාත්‍යා. හරියට කම්පණයටපත් වෙනවා. දැන් සුනාමි කාලෙක හරියට දකින්න ලැබුණා. මිනිස්සේ මොකද මුළු සේසතම ගියානේ. පෞගේ කාලේ ඔය මේ මුල සිංහල පැත්තට ආව ගම් වතුරක්. මුළු සේසතම ගියා මාත්‍යා. ඇතැම් අයගේ. එහෙමයි. එතකොට ගොඩක් අය මානසික හරියට කඩා වැටුණා. මොකද ඒලාට අර නොබැදුණු හිතකින් නම් වාසය කළා ඒකට මුණ දෙන්න ලේසි. එහෙමයි. මොකද අපිට වඩා වැදගත් වෙන්නේ ඒකනේ. එතන මොකද අනාරක්ෂිත තැනක් එතන. කොච්චර පින්දහම් කරත් කොච්චර ධාර්මික උපේලා තිබ්බත් හරි අනතුරක් තියෙනවා එතන. මුළු ජීවිත කාලෙ ඉච්චර ඉඳලා අපරාධින අර වගේ පටු හිතකින් මැරුණා. එහෙමයි. නේද? පටු හිතකින් මරනවා කියන්නේ බොහොම අනතුරක් තියෙනවා එතන. එහෙමයි. බලද්දී අර කිව්වා වගේ තමන්ම හොයපු දේවල් වලින් තමන්ගේම අනතුර හදාගත්තා. තමන්ගේම සැප සම්පත් වලින් තමන්ගේම අනතුර හදාගත්තා වෙනවා. එහෙමයි. එතකොට ඊට පස්සේ මහගෙදරටම එන්න වෙනවා, ඉඩම් බලා ගන්න එන්න වෙනවා. මොකද පෙරේත ලෝකේ ගොඩක් විට හැදිලා තියෙන්නේ එහෙම. එහෙමයි. ඒ ප්‍රේතෝ හැටියට එන්නේවා රැකගෙන බලාගෙන ඉන්න. ඒ මැරෙන්නේ ආසාවෙන්නේ. ආසාවෙන් මැරෙන හින්දා ඒක බලයින්න ආයෙ එනවා. එහෙමයි සර්. ඊට පස්සේ තව ටිකක් වෙන්නේ එහෙ ගිහිල්ලා දුක් විඳින්න වෙන්නේ. ඇයි මහගෙදර අතහැරලාම දාන්නේ. හොල්මන්ගිනුට එන්න බෑනේ. එහෙමයි. භූත කරදර තියද්දි ඒව අතහැරලා යනවා ළමයි. ඉඩමවත් ඉන්නේ නැහැ මිනිස්සෙක්. ඒ කරදර තියද්දි. මේ ප්‍රේත ලෝකෙට ගිහිල්ලා මේ බලබල දුක් විඳින තමයි වෙන්නේ. එහෙමයි. ඊට පස්සේ ස්වාමීනි සක්දෙවිඳුලන් මඟමානවක ලෙස ජීවත් වෙද්දී අර තමන් හදන නිවස කට්ටිය ඇවිල්ලා ඉල්ලනකොට ඊටම කොච්චර අතහැරියද. ඒ නිසා ඇත්තටම මේ වයසක දෙමාපිය විශේෂයෙන් කරන්න ඕනේ ඒවගේ නිදහස් වෙන්න. එහෙමයි. ආයි බලබල ඉන්න එපා. බෙදන්න ඕනේවා දරුවන්ට බෙදලා දෙන්න ඕනේ. සීනුන් තියෙන කාලෙම බෙදලා දීලා මේ සිතින් සම්පූර්ණ වගේ ඈත් වෙන්න. එහෙමයි. අනිත්‍ය දැකගෙන ආදීනව දැකගෙන අනේ අපි කොච්චර හරියම කරත් දැන් මේවා දාලා යන්න වෙනවා. යන්න කලින් සිහි කරන්න යන්න වෙනවා කියලා. නේද? එහෙමයි. ඒ කියන්නේ නොමරන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා කියලා. එහෙම ඇත්තටම එපා තමයි. තමන් මැරෙන කෙනෙක්නේ. මැරෙන කෙනෙක් බව දැනගෙන අනේ මේවා දාලා යන්න වෙනවා. කොච්චර දුක් මහන්සියුණත් වැඩක් නැහැ. මේවා අතහරින්න වෙනවා කියලා හිතින් අඩුමාන අතහරින්න ඕනේ ටික. එහෙමයි. එහෙම වුණොත් අනතුරක් නැහැ. ඒක මම හිතන්නේ ඒක භාවනාවක් විදිහටම කරන්න වටිනවා නේද? එහෙයි. ඒ මාතව දැන් ඔය වත්පොසත් ටික හදාගෙන ජීවිතය ගොඩනගා ගන්න හරියට මිනිස්සු මහන්සි වෙනවානේ. ගොඩාක් කැප වෙනවානේ. දුක් මහන්සියෙන් සෑහෙන ජීවත් වෙන්නේ. එහෙම ගොඩනගාගත් දේවල් ගැන මේ ඇත්ත අමාරුයි අතහරින්න. ඒක භාවනාවක් ඉදිරියම කරා නම් හරි. එහෙමයි ස්වාමී. මේ දේවල් මට දාලා යන්න වෙනවා. ආදීනව විමසන. ආදීනව විමසමින් සිටින හරියට. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා වේවා. අද වැඩසටහනේ කාලේ නිමා වුණා. අපිට අනුකම්පාවෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කරනසේක අවසරයි ස්වාමීනි. දැයි අද දවසේ සක්ක සංයුත්තමේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ සපයලා තින්නේ අනුරාධපුර ඥානකුලම
ධර්මාලංකාර මාවතේ පදිංචි පෙබරවාරි මාස 1 වෙනි දිනට එනම අද දිනට 75 වන උපන්දින යෙදෙන එන්.වී. සෝමපාල මහත්මයාට සෙත් පැතීම් පිණිස පින්වත් බිරිඳ සහ දරුවන් විසින් තමයි දායකත්වයේ සපයලා තියෙන්නේ. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා මේ 75 වන උපන්දිනයේ සමරන එන්.වී. සෝමපාල මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත්, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා කියලා, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින් උපකාර වේවා කියන අරමුණ ඇතිවයි පින් දහම් රැස් කරගන්නේ. ඒ වගේම මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා, දුවා දරුවන්ට පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. රැස් කරගත්තා වූ මේ උදාර පුණ්‍ය ශක්තිය අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලූම දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව එන්.වී. සෝමපාල මහත්මයා ඇතුළු ඒ මෑණියන් දුවා දරුවන් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝ ධර්ම අවබෝධයේ පිණිස මේ පින් උපකාර කර ගනිත්වා. ඒ වගේම අපට මේ ධර්මයේ කියලා දුන්න අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සංසාර දුකින් නිදහස් වීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම 75 වන උපන්දිනයේ සමරන එන්.වී. සෝමපාල පියාණන්ට මේ පින් අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා සිල් ගුණ දම් දියුණු කරගෙන ගෞතම බුදු ශාසනයේදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේම හේතු වාසනා වේවා. ඒ වගේම මිය පරලෝකීය දෙමාපියන්ට, සහෝදර සහෝදරයන්ට මේ පින් අනුමෝදන් කරමු. මේ පින්නතුන් නමින් යම්තාක් ඥාතීන් මිය පරලෝක ගොස්මින් බලාපොරොත්තු වෙන සිටිද්දී සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක වශයෙන් සුවපත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සීලීම් පින්නතුන්ටත්, ඒ වගේම උදව් උපකාර කළ සීලීම් පින්නතුන්ටත්, නමින් මිය පරලෝකීය සීලීම් ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දිනාටම ගෞතම බුදු ශාසනයේදී උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම දායකත්වයේ දරූ එම මහත්මිය ඇතුළු දුවා දරුවන්ට, පවුලේ සියලුම දෙනාට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මහමිනා වාසී, රටවාසී, ලෝවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට මේ පින් අනුමෝදන් වේවා. අපි සෑම සිළු දිනාටම ගෞතම බුදු ශාසනයේදී උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අදත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්ම සාකච්ඡාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අනුරාධපුර ඥානිකුලම ධර්මාලංකාර මාවතේ පදිංචි පෙබරවාරි මාස 1 වෙනි දින අද දින 75 වන උපන්දිනයේ යෙදුන එන්.වී. සෝමපාල මහත්මයාට පුණ්‍යානුමෝදනා සිදු කරන්න සෙත් පැතීම පිණිස පින්වත් බිරිඳ සහ දරුවන් විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඒ පින්වන්ත හැම දෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැම දෙනාම සමග. ඉතින් මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්න පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මේ කෙලෙස් උවදුර යටපත් කරගනිමින් ජීවිතයේ ලද වාසනාව අර්ථය ඉස්මතු කරගන්න හැමදෙනාම වාසනාවන්ත වුණොත් එය මොනතරම් වාසනාවක්ද පුණ්‍ය මහිමයක්ද. මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව අපි ඊළඟ වැඩසටහන ඔබට සමීප කරමින් නැවත මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.